හොඳයි දරුවනේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණයේදී 12 වෙනි ශ්‍රේණියේ අවසන් ඒකකයත් එක්කයි දරුවනේ ඔබ එකතු වෙලා ඉන්නේ 11 වෙනි ඒකකයේ 11 වෙනි ඒකකයේ 3 වෙනි කොටසයි දරුවනේ අපි ආරම්භ කරලා තියෙන්නේ 3 වෙනි කොටසේ අපි ආරම්භ කරලා තියෙන විශේෂයෙන්ම මේ ආරක්ෂිත ගෘහ තුළ පාරිසරික තත්ත්ව පාලනය පිළිබඳවයි දරුවනේ අපි එක් පාරිසරික තත්ත්වයක් ගැන ආලෝකයේ කියන පාරිසරික සාධකයේ පාලනය කරන ආකාරය සම්බන්ධයෙන් දරුවොත් එක්ක සාකච්ඡා කරලා අවසන් කරලා තියෙන අපි දෙවෙනි සුවිශේෂිත වැදගත්කමක් දන්න පාරිසරික සාධකයක් තමයි දරුවනේ උෂ්ණත්වය. ඔබ දන්නවා උෂ්ණත්වය කියන්නේ තාප ශක්තිය මිනුමක්. මොකක්ද දරුවනේ උෂ්ණත්වය කියන්නේ? තාප ශක්තියේ මිනුමක් උෂ්ණත්වය කියන්නේ. ඉතින් අපි දන්නවා උෂ්ණත්වය කියන සාධකයක් මේ භෝග වගාව සඳහා ප්‍රශස්ත මට්ටමක පැවතීම අත්‍යවශ්‍යයි දරුවනේ. පමණට වඩා ඉහළ උෂ්ණත්ව හෝ පමණට වඩා අඩු උෂ්ණත්ව. ඔබ දන්නවා දැන් ශීත ඍතුවේදී මේ ඇතම් ශාකවල මේ අයිස් මිදෙනවා. අයිස් මිදීම නිසා මොකද වෙන්නේ? මේ ජලයේ මිදීම සිද්ධ වෙනවා. ජලයේ මිදීම සිද්ධ වීම නිසා මේ ශාක පටකවලට මොකද වෙන්නේ? හානි වෙනවා දරුවනේ. පටක හානි වෙනවා. රයිට්? ඒ වගේම ඉහළ උෂ්ණත්ව අධික උෂ්ණත්වවලදී අපි දන්නවා මේ ශාක වියලෙන්න පුළුවන්. මිය යාම සිද්ධ වෙන්න පුළුවන්. ශාකවල උත්ස්වේද වේගය වැඩි වෙලා ශාක මැලවීමකට ලක් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි දන්නවා ප්‍රශස්ත උෂ්ණත්ව මට්ටමක් අවශ්‍යයි ප්‍රශස්ත භෝග වගාවක් සඳහා. ඒ කියන්නේ ගුණාත්මකව සහ ප්‍රමාණාත්මකව ආරක්ෂිත ගෘහයක් තුළ භෝග වගා කළ ඉහළ අස්වැන්නක් ලබා ගන්න. අපිට ප්‍රශස්ත උෂ්ණත්ව තත්ත්වයක් ආරක්ෂිත ගෘහය තුළ පවත්වා ගැනීම අත්‍යවශ්‍යම වෙනවා. හොඳයි දරුවනේ. අපි බලමු. මේ බලන්න. ආරක්ෂිත ගෘහය තුළ උෂ්ණත්වය පාලනය කරන තාක්ෂණික ක්‍රමශිල්ප. මොනවද මේ ආරක්ෂිත ගෘහයක් තුළ උෂ්ණත්වය පාලනය කිරීම සඳහා යොදා ගන්නා අනුගමනය කරන තාක්ෂණික ක්‍රමශිල්ප දරුවනේ. මේ තාක්ෂණයේ වඩාත්ම ඉහළින් භාවිතා වන ස්ථානයක් තමයි ආරක්ෂිත ගෘහයක් තුළ මේ සම්පූර්ණ ආවරණය කරන ලද වගාවක් දරුවනේ. පූර්ණ ආරක්ෂිත ගෘහයක් තුළ හරිතාගාරයක් තුළ මේ පරිසර තත්ත්ව පාලනයේදී මේ සුවිශේෂිත නවීන තාක්ෂණික ශිල්ප ක්‍රම උපක්‍රම යොදා ගනිමින් කටයුතු පාලනය කිරීම දරුවනේ අපිට අද ලෝකයේ විවිධ රටවල දකින්න පුළුවන්. එහෙනම් දරුවනේ උෂ්ණත්වයේ ප්‍රශස්ත මට්ටමකට වඩා වැඩි වූ විට යාමනය කරන ක්‍රම. ඔබට මතකද අපි කිව්වා? දේහේ රුධිරයේ අඩංගු සීනි ප්‍රමාණය ප්‍රශස්ත මට්ටමකට වඩා වැඩි වූ විට යාමනය කරන්න ක්‍රියාවලියක් තියෙනවා. ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණයක්. රුධිරයේ පැවතිය යුතු ප්‍රශස්ත සීනි මට්ටම නැත්නම් ග්ලූකෝස් ලෙවල් එකට වඩා අඩු වුණාම ලෙවල් එක වැඩි කරලා ප්‍රශස්ත මට්ටමට ගේන්න ධන ප්‍රතිපෝෂී යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. ප්‍රතිපෝෂී යාන්ත්‍රණයක්. ඒක අපේ ශරීරයේ අන්තරාසර්ග පද්ධතිය මගින් කරනවා කිව්වේ. ඒ වගේ ආරක්ෂිත ව්‍යුහයක් තුලත් මේ පාරිසරික තත්ත්ව පාලනය කිරීම සඳහා යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. ප්‍රතිපෝෂී යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. ප්‍රශස්ත උෂ්ණත්වයට වඩා උෂ්ණත්වය වැඩි වෙනකොට උෂ්ණත්වය අඩු කරන්නත් ප්‍රශස්ත උෂ්ණත්වයට වඩා උෂ්ණත්වය අඩු වෙනකොට උෂ්ණත්වය වැඩි කරන්නත් උෂ්ණත්වය වැඩි කරලා ප්‍රශස්ත අගයට ගේනවා දරුවනේ. දැන් අපි උදාහරණයක් විදිහට කිව්වොත් ගෘහය තුල උෂ්ණත්වය සෙල්සියස් අංශක 26ත් 28ත් අතර පවත්වා ගන්නවා. උෂ්ණත්ව සංවේදක මගින් මේ ක්‍රියාවලිය සංවේදනය කරනවා දරුවනේ. එතකොට අපි දන්නවා සෙල්සියස් අංශක 28ට වඩා උෂ්ණත්වය අඩු වුණොත් ඒක අපි සෙල්සියස් අංශක 28ට වඩා උෂ්ණත්වය වැඩි වුණොත් 28ට ගේන්න සංවේදක මගින් කටයුතු කරනවා. අවම අගේ තියාගන්න ඕනේ සෙල්සියස් අංශක 26ත් 28ත් අතරනේ. එහෙනම් 26ට වඩා අඩු වුණොත් මොකද කරන්නේ? 26ට ගේන්න අවශ්‍ය කටයුතු කරනවා සංවේදක මගින් හඳුනාගෙන. ඒකයි කරන්නේ. එහෙනම් උෂ්ණත්වයේ ප්‍රශස්ත මට්ටමට වඩා වැඩි වූ විට යාමනය කරන ක්‍රම තියෙනවා දරුවනේ. මේ බලන්නකෝ එවැනි යාමනය කරන ක්‍රමවේදයක්. මේ බලන්නකෝ. වහලේ මේ ලූව සකස් කරලා තියෙනවා ලූවර් කවුළු වා කවුළු දරුවනේ. මේ බලන්න ආරක්ෂිත ගෘහයක වහලේ මේ වා කවුළුවක් සවි කරලා තියෙනවා දරුවනේ. මේ බලන්න ඒක මේ අරින්න පුළුවන් මේ ඇරෙන විදිහට
මේවා ස්වයංක්‍රීයව ඇරෙන විදියට සචල ලූවර් කියලා තියෙනවා. දිවා කාලේ මේවා විවෘතව කරලා රාත්‍රී කාලේ වහන්න පුළුවන් දරුවනේ. මේ ස්වයංක්‍රීයව ඇරීම වෙහීම සිදුවන ආකාරයට මේවා සකස් කරලා තියෙනවා. මේ පෙන්නම් කරලා තියෙන වහලේ රයිට් තුල සවි කරලා තියෙන කවුලුවක් දරුවනේ. ආරක්ෂිත ගෘහයේ වහලේ තුල සවි කරලා තියෙන කවුලුවක්. මේ බලන දරුවනේ. රයිට් මේ පෙන්වම් කරලා තියෙන මේ ආරක්ෂිත ගෘහයක් තුල විශේෂයෙන්ම උෂ්ණත්වය පාලනය කිරීම සඳහා මේ විහුව සකස් කරලා තියෙන ආකාරය සයිඩ් වෙන්ට් එකක් මේ බලන්න මේ රූෆ් වෙන්ට් එකක් වහලේ මත මේ සවි කරලා තියෙන අවස්ථාවක් දරුවනේ මේ බලන්න මේ ස්ක්‍රීන් එකක් දාලා තියෙන අවස්ථාවක් තර්මල් ස්ක්‍රීන් එකක් දාලා තියෙන අවස්ථාවක් රයිට් මෙතන හීට් පම්ප් එකක් තියෙනවා මේ හීට් පම්ප් එකක් මගින් මේ ලබා දීලා තියෙනවා මේ සකස් කරලා තියෙන ආකාරය ආරක්ෂිත ව්‍යුහයක් තුල දරුවනේ මේ පින්තූර වලින් රූප රාමු වලින් දක්වලා තියෙන මේ ආරක්ෂිත ව්‍යුහයක් තුල ප්‍රශස්ත උෂ්ණත්ව තත්වයක් ළඟා කර ගැනීම සඳහා මේ භාවිතා කරලා තියෙන ක්‍රමවේද ශිල්ප ක්‍රම හරි අපි බලමු කියන එක දරුවනේ මේ බලන්න දරුවනේ රයිට් thermal screen එකක් දරුවනේ හරි මේ බලන්න මෙන්න මේ ආකාරයේ මෙතනත් මේ thermal screen එකක් මේ රඳවලා තියෙනවා ඉහළින් මේ thermal screen එකක් කරා මේ බලන්න මේ පැහැදිලිව මේ screen එක පෙන්වුම් කරලා තියෙනවා thermal screen එකක් මේකට කියන්නේ thermal screen එකක් කියලා ප්‍රශස්ත උෂ්ණත්ව තත්වයක් පවත්ව ගන්න ගෘහය තුල දරුවනේ ප්‍රශස්ත උෂ්ණත්ව තත්වයක් පවත්වා ගැනීම සඳහා භාවිතා කරන මේ බන්න ගෘහයේ බිත්ති වලට සවි කරලා තියෙන මේ ස්ක්‍රීන් එක මේ ගෘහයේ බිත්ති වලට සවි කරලා තියෙන මේ බන්න මේ ගෘහයේ බිත්ති වලට මේ ස්ක්‍රීන් එකක් සවි කරලා තියෙන thermal screen එකක් සවි කරලා තියෙන මේත් බිත්තියට සවි කරලා තියෙන thermal screen එකක් දරුවනේ ප්‍රශස්ත උෂ්ණත්ව තත්ත්වයක් ගෘහය ඇතුළත පවත්වා ගැනීම සඳහා right fogs මීදුම් ජනක මගින් මේ මිහිදුමක් විදිහට බලන්න මිහිදුමක් විදිහට මේ පතුරු ඇහැරීමක් සිදු කරනවා fogs ජලයේ මිහිදුමක් විදිහට විසිරුව ඇහැරීම සිදු කරනවා ගෘහය තුල ප්‍රශස්ත උෂ්ණත්ව තත්ත්වයක් පවත්වා ගන්න හීට් එක අඩු කරන්න තාපවත් බව ඉවත් කරගෙන දාන්න තාපවත් බව අඩු කරන්න හීට් එක අඩු කරන්න මේ fogs මගින් මේ මිහිදුම් ජනක මගින් මේ මිහිදුමක් විදියට ඇති කරනවා දරුවනේ මිහිදුමක් ඇති කරනවා බිත්තිවල උස වැඩි කරන්න පුළුවන් එතකොට අපි දන්නවා දැන් අර අපි ගෙවල් වලත් ඔබ දන්නවනේ දරුවනේ වහලේ ගොඩක් පහතයි නම් අර උණුසුම වැඩි ගේ ඇතුළේ ඉන්න අමාරුයි දැන් වහලේ උසට හදන්නේ ඇයි ඉක්මනින් අර අපිට තාපය දරුවනේ තාපවත් වෙනවනේ එතකොට ඒවා ඒ හරහා මේ ගෘහය තුලට ෆර්මිස් එකට තාපය ලැබෙනවනේ තාපවත් වෙනවනේ දරුවනේ ඒ ප්‍රශ්න ඉක්මනින් තාපවත් වෙනවනේ ඇයි අපිට මේ වහලේ ගොඩාක් පහත් වෙනකොට ගොඩාක් දැන් මේ උෂ්ණාතික ප්‍රදේශවල අපි දන්නවා මේ වහලව උසට ඉහළින් සකස් කරන්නේ වහලේ ගොඩක් ඉහළින් සකස් කරන්නේ එතකොට අපිට ඒකේ බලපෑම අඩුයි ඉක්මනින් අපිට අර තාපවත් වීම සිද්ධ වෙන්නේ වහලේ ගොඩාක් පහත තියෙන වහල් වල අපි අර බොහොම වහලේ නිකන් අතින් අල්ලන්න පුළුවන් සයිස් එකකට සමහර තැන් වල තියෙනනේ කුඩා නිවෙස් වල එහෙම. ඒතර ඒ ඇතුළේ ඉන්න බෑ පුදුම දාඩියක් රස්නයක්. උණුසුම වැඩි. ඉක්මනින් තාපවත් වෙනවා එතකොට. තාපයේ ඇතුළත තියෙන ඉක්මනින් තාපවත් වෙනවා. right? එතකොට එහෙනම් මේ බිත්ති වල උස්ස වැඩි කිරීම මගිනුත් අපිට ගෘහය තුල මේ උෂ්ණත්වය යාමනය කරන්න පුළුවන්. සචල ලූවර් සවි කිරීම. මේ අපි කියන්නේ විවෘත කරන්න පුළුවන් සචල ලූවර් සවි කරන ගෘහයේ වහලේ විවෘත කළ හැකි ජනේල rooftop opening window අපි දැක්කා ඉස්සෙල්ලාම දැක්කේ විවෘත කළ හැකි ජනේලයක් ගෘහයේ වහලේ ආරක්ෂිත ගෘහයේ වහලේ අපිට පුළුවන් rooftop opening window එකක් සවි කරන්න
දිවා කාල විවෘත කරලා රාත්‍රියට වහන්න පුළුවන්. අපි ඒක කිව්වා. හරි. ඊළඟට ආරක්ෂිත ගෘහය වටා සෙවන දැල් ඉදීම. ෂේඩ් net යොදන්න පුළුවන්. ගෘහය වටා සෙවන දැල් යොදන්න පුළුවන්. මේ සෙවන දැල් කෘමි ප්‍රතිරෝධී දැල් විදිහටත් තියෙනවා අපි දැකලා තියෙනවා. සෙවන දැල් ෂේඩ් net කියලා තියෙන විවිධ වර්ණ වලින් මේක තියෙනවා සුදු, කළු. බොහෝ විට සුදු සහ කළු කියන දෙක තමයි ගොඩාක් අපිට බහුල වශයෙන් මේ දකින්න ලැබෙන්නේ. එහෙනම් අපිට පුළුවන් ආරක්ෂිත ගෘහය වටා සෙවන දැල් යෙදීම. මෙහිදී තිරසට දරුවනේ තිරසට බිත්ති උඩින් යොදා ගන්නා වූ සෙවන දැල ආරක්ෂිත ගෘහයේ දරුවනේ තිරසට යොදා ගන්නවා මේ බිත්ති වලට උඩින් ගෘහයේ බිත්ති තියෙනවනේ ගෘහයේ බිත්ති වලට උඩින් තිරසට යොදා ගන්න පුළුවන් දරුවනේ ආරක්ෂිත ගෘහයේ බිත්ති වලට උඩින් තිරසට අපිට යොදා ගන්න පුළුවන් මේ මොනවද සෙවන දැල් ෂේඩ් net කියලා අපි කියන්නේ එහෙනම් ආරක්ෂිත ගෘහය වටා සෙවන දැල යෙදීම මෙහිදී තිරසට බිත්ති උඩින් යොදා ගන්නා සෙවන දැල ෂේඩ් net එක 80%ක් දක්වා වැඩි කර ගැනීම. සෙවන 80%ක් දක්වා වැඩි කර ගන්න පුළුවන්. මේ තිර රෙද්දක මෙන් සීරු මාරු කර හැකි වීම වඩා සුදුසුයි. දැන් කර්ටන් එකක අපිට අර දැන් අපි තිර රෙද්දක් වගේ සීරු මාරු කරන්න පුළුවන් නම් පුතේ ඒක ප්‍රමාණය අඩු වැඩි කරගන්න. දැන් අපි වේදිකාවක තිරයක් දාලා තියෙන වේදිකාව විවෘත කරන්න වහන්න වේදිකාව වහන්න අවශ්‍ය වුණාම රංගන ශිල්පීන් ලෑස්ති වෙන්න අවශ්‍ය වෙනකොට වේදිකාව වහනවා. ඒකට මේ තිරේ අපිට හිමීට මෙහෙම කර්ටන් එක තිර රෙද්ද හිමීට ඇදලා ගන්න. හිමීට දැන්. ඒකත් දැන් ඔටෝමැටිකලි වෙන්න සකස් කරලා තියෙනවා. කවුරුත් වහන්නේ බොහෝ වෙලාවට නම් අතීතේ නම් උනේ කවුරු හරි ඒක මේ තිරේ වහනවා. දැන් ඒකත් අර යාන්ත්‍රිකව සිද්ධ වෙන්න තිරේ වැහෙන්න ඇරෙන්න සිද්ධ කරලා තියෙනවා ස්ක්‍රීන් එක. ඉතින් ඒ වගේ තිර රෙද්දක් විදිහට මේක සීරු මාරු කිරීමට කරගන්න පුළුවන් නම් ඒක සුදුසුයි. ඒකට අවශ්‍ය වෙනකොට අපිට වහන්න අරින්න අඩු වැඩි කරගන්න ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන්. වෙනස් කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම තිරසට බිත්ති උඩින් යොදා ගන්නා සෙවන දැල වෙනුවට 135-70 දක්වා වූ තාප රැඳවුමක් අර තර්මල් ස්ක්‍රීන් එක ලෙස ඇලුමිනේට් යෙදීම මේද තිර රෙද්දක් මෙන් තිරසට සීරු මාරු කරගන්න පුළුවන් විදිහට සකස් කරගන්න ඕන. මේ තියෙන එවැනි තර්මල් ස්ක්‍රීන් දරුවෝ නෙමෙයි. මේ තියෙන එහෙම තර්මල් ස්ක්‍රීන් ඔය තියෙන. මේ තියෙන තර්මල් ස්ක්‍රීන් දරුවනේ. තිරසට සීරු මාරු කරන්න පුළුවන් විදිහටයි සකස් කරලා තියෙන්නේ. මේව සිරසට නෙවෙයි පැහැදිලිනේ තිරසට සීරු මාරු කරන්න පුළුවන් ආකාරයට මේවා සකස් කරලා තියෙනවා. මේවා තිරසට සීරු මාරු කරන්න පුළුවන් ආකාරයටයි සකස් කරලා තියෙන්නේ. රයිට් එහෙනම් තිරසට බිත්ති උඩින් යොදා රයිට් සෙවන දැල වෙනුවට අපිට පුළුවන් 135-70ත් අතර ප්‍රමාණයක් දරුවනේ තාපයේ රඳව ගන්න තර්මල් ස්ක්‍රීන් එකක් විදිහට අපි භාවිතා කරන්නේ මොනවද? ඇලුමිනේට් යොදන්න පුළුවන් දරුවනේ මේකත් තිර රෙද්දක් වගේ අපිට තිරසට සීරු මාරු කරන්න පුළුවන් තිර රෙද්දක් වගේ තිරසට සීරු මාරු කරන්න පුළුවන් ආකාරයටයි සවි කරගන්න ඕනේ. හරි. ඒක තමයි වඩාත්ම යෝග්‍ය වෙන්නේ දරුවනේ. ඒක තමයි වඩාත්ම යෝග්‍ය වෙන්නේ. සචල ලුවර් ඒ වගේම අපිට භාවිතා කරන්න පුළුවන් තර්මල් ස්ක්‍රීන් උෂ්ණත්වය පාලනය කරගන්න විවෘත කළ හැකි මේ වහලේ මත විවෘත කළ හැකි දවල්ට විවෘත කළ රාත්‍රියට වහන්න පුළුවන් ජනේල භාවිතා කරන්න පුළුවන් දරුවනේ. හොඳයි. වාතය පිට කරන පංකා ගෘහය ඇතුළත රත් වූ වාතය පිට කරන්න පුළුවන් පිටකර පංකා එක්සෝට් පෑන්. රයිට්. අපි දන්නවා මේ ඇතුළට අපි මේ වගේ දේවල් මේ ආරක්ෂිත ගෘහ වලට අමතරව අපි දැකලා තියෙනවා මේවා මේ
වොෂ්රූම් වල වැසිකිළිනේ ඒ වගේ වොෂ්රූම් වල මේවා දාලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් මේ ආහාර සකස් කරන තැන්වල රයිස් කොත්තු සකස් කරන තැන්වල වීදුරුවෙන් ආවරණය කරපු තැනකනේ දැන් මේක ගොඩක් කරන්නේ. ග්ලාස් වලින් ආවරණය කරලා තියෙන තැනකට දොරවල් දාලා ආවරණය කරලා තියෙන කෑම හදන තැනක. ඉතින් එතන ඇතුලේ මේ වැඩ කරන අයට මේක ඇතුලේ අධික රස්නේ නේ ගෑස් ලිප් වලින් මේවා කරන්නේ. කොත්තු දානවා රයිස් දානවා නේද අර තාච්චියට දාලා සකස් කරනවා කොත්තු ගහනවා වැඩ කරන කට්ටිය. ඉතින් මේක ඇතුළත් නම් රත් වෙච්ච වාතය ඉවත් කරන්න නිතරම කරකැවෙනවා අර පිට කර පංකාවක් රත් වූ වාතය එළියට ඇදලා දාන එක්සෝස් ෆෑන් එකක් ක්‍රියාත්මක වෙනවා. මේ වගේ ආරක්ෂිත ගෘහයක් තුලත් අපිට රත් වෙච්ච වාතය ඉවත් කරලා දාන්න ඇතුළත රත් වූ වාතය ඉවත් කරන්න පිට කර පංකාවක් සවි කරන්න පුළුවන්. පිට කර පංකා මේ ආකාරයට ආරක්ෂිත ගෘහවල සවි කරලා තියෙනවා අපිට ඕන තරම් දකින්න පුළුවන්. එහෙනම් වාතය පිට කරන පංකා එක්සෝට් ෆෑන් සවි කිරීම. සිසිල් සුළං ලබා ගැනීම සඳහා සිසිල් සුළං ලබා ගන්න. ගෘහය තුල තාපවත් වීම තාපය ප්‍රමාණය අඩු කරන්න ගෘහයේ රත් වීම අඩු කරන්න. ඒ කියන්නේ ගෘහය තුල උෂ්ණත්වය අඩු කිරීම සඳහා දරුවනේ සිසිල් සුළං ලබා ගැනීම සඳහා සිසිලන ජල ධාරා හරහා හමා යන සිසිල් වූ ජල ධාරා හරහා හමා යන සුළඟක් ගෘහය තුලට ලබා දෙන්න පුළුවන්. අපි ඒකට කියනවා පෑන් පෑඩ් කියලා. පෑන් පෑඩ් සිස්ටම් එක. මොකද්ද මේ පෑන් පෑඩ් සිස්ටම් එකේදී කරන්නේ දරුවනේ? සිසිල් සුළං ලබා ගැනීම සඳහා ගෘහය තුලට සිසිල් සුළං ධාරාවක් සිසිල් සුළං ලබා ගැනීම සඳහා සිසිලන ජල ධාරා හරහා හමා යන සිසිල් වූ ජලය ගලා යන ජල ධාරා හරහා හමා යන සුළඟක් ගෘහය තුලට ඒ හරහා හමා යන සුළඟක් ගෘහය තුලට ලබා දෙන්න නම් ඒවට අපි කිව්වා මේ ෆෑන් පෑඩ් අපිට ෆෑන් පෑඩ් ගැන අපි කතා කරලා තිනවා. නමුත් මෙතනදී අපි මේක විස්තරේ කියනවා කෙටියෙන් දුර පුතාලට මේක අපි අවසන් කරන්න ඒ තුන්වෙනි කොටසට අදාළ නිසා ඒක අපි කියන්නේ මෙතනදී ෆෑන් පෑඩ් ක්‍රමේ භාවිතා කරන්න පුළුවන්. හරි? ෆෑන් පෑඩ් ක්‍රමේ භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ගෘහය තුල මිහිදුම් ආකාර ජල පැතුරුමක් මගින් ජලයේ මිහිදුමක් ආකාරයට ගෘහය තුල පතුරවා හරින්න පුළුවන්. එමගිනුත් සිසිල් කිරීමට ගෘහය සිසිල් කරන්න ඉහළින් යෙදූ ජල විසුරුම් පද්ධතියක් අපි ඒක පෙන්වුවා ඔයගොල්ලන්ට. ඕවර්හෙඩ් අපි කියනවා ස්ප්‍රේයින් ඕ මිස් සිස්ටම් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන්නේ ජල විසුරුම් පද්ධතියක්. රයිට්. මේ තියෙන දරුවනේ. ඉහළින් සවි කළ ජල විසුරුම් පද්ධතියක් දරුවනේ. රයිට්. හරි. ඒ වගේම AC මැෂින් හයි කරන්න පුළුවන්. වායු සමීකරණ පද්ධතියක් සවි කරන්න පුළුවන්. වායු සමීකරණ පද්ධතියක් සවි කරන්න පුළුවන් දරුවනේ. හොඳයි දරුවනේ ඉදිරියට යමු අපි. රයිට්. අපි මේ උෂ්ණත්වය අඩු වූ විට එය යාමනය කිරීම සඳහා යොදාගත හැකි තාක්ෂණික ශිල්ප ක්‍රමයි කතා කරන්නේ. අපි මෙතෙක් කලින් කතා කරේ දරුවනේ ෆෑන් පෑඩ් ගැන කතා කරා. ඒ වගේම අපි කතා කරා සචල ලූවර් ගැන කතා කරා දරුවනේ. තර්මල් ස්ක්‍රීන් යෙදීම ගැන කතා කරා දරුවනේ. ඒ වගේම අපි ජලයේ මිහිදුමක් ලෙස විසුරුවා හැරීම ගැන කතා කරා දරුවනේ. ඒ වගේම අපි අර වහලේ සවි කරන්න පුළුවන් විවෘත කර හැකි ජනේල් ගැන කතා කරා දරුවනේ. දවල්ට විවෘත කරලා රැයට වහන්න පුළුවන් ජනේල ගැන කතා කරා. මේ හැම එකක්ම අපි කතා කරේ ආරක්ෂිත ගෘහය තුළ උෂ්ණත්වය පාලනය කිරීම සඳහා. දැන් ඒ වගේම තව අපි කතා කරා දරුවනේ වායු සමීකරණ පද්ධති සවි කරන්න පුළුවන් වායු සමීකරණ යන්ත්‍ර සවි කරන්න පුළුවන් කියලා අපි ඕන බලන්න. මේ විදිහට කියලා දුන්නාම දරුවන්ට කතා කරපුවාම කෙලින්ම දරුවන්ට මේක එකපාර මතක තියාගන්න පුළුවන්. ඒතර මේ ක්‍රම ටික ව්‍යුහගත ප්‍රශ්නයේදී කෙලින්ම උෂ්ණත්වය යාමනය කරන්න උෂ්ණත්වය පාලනය කිරීම සඳහා සිදු කරන ක්‍රමවේද සඳහන් කරන්න ආරක්ෂිත ගෘහයක කියපු ගමන් පටපට ගාලා මේ ටික ලියා ගන්න පුළුවන්. කරුණු 6ක් අතක් ලියා ගන්න පුළුවන් කරුණු 6ක් විතර අපි කතා කරා. right? ඒ වගේ දැන් මෙතනදී අපි කතා කරන්න යන්නේ ඒකේ අනිත් පැත්ත. ඒ කියන්නේ ආරක්ෂිත ගෘහයක් තුළ උෂ්ණත්වය අඩු වුණාට පස්සේ ප්‍රශස්ත උෂ්ණත්ව තත්ත්වයට වඩා උෂ්ණත්වය පහළ ගියාට පස්සේ අපි ප්‍රශස්ත උෂ්ණත්ව මට්ටමක් පවත්වා ගන්න ගෘහයක් තුළ මොනවද භාවිතා කරන උපක්‍රම ක්‍රමවේද එහෙම නැත්නම් ශිල්ප ක්‍රම මොනවද කියන එකයි දරුවනේ අපි මේ කොටසින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි දරුවනේ. අපි බලමු එහෙනම් උෂ්ණත්වයේ අඩු වූ විට යාමනය කිරීමට. ඒ කියන්නේ નિયમિત උෂ්ණත්ව තත්ත්වයට ළඟා කරගන්න ප්‍රශස්ත උෂ්ණත්වයට පත් කර ගැනීම සඳහා මේ ආරක්ෂිත ගෘහයක් තුළ සිදු කරන ක්‍රමවේද
ක්‍රම ශිල්ප වලටයි දරුවනේ අපි දැන් කතා කරන්න සූදානම් වෙන්නේ. එකක් ආවෘත්ත ගෘහ යොදා ගැනීම. මොකක්ද දරුවනේ මේ ආවෘත්ත කියන්නේ? ඔබ අහලා තියෙනවද ආවෘත්ත බීජක විවෘත බීජක කියලා? ආවරණය වෙලා තියෙන බීජ සහ ආවරණය නොවූ බීජ. ආවෘත්ත බීජක ආවරණය වෙලා තියෙන බීජ ඵලයකින් ආවරණය වෙලා තියෙන්නේ. බීජාවරණයක් තියෙනවා. බීජ ඵලයකින් ආවරණය වෙලා තියෙන බීජ තියෙනවා. ඒ වගේම ආවරණය නොවූ බීජ තියෙනවා. අපි ඒවට කියනවා විවෘත බීජක කියලා. ආවෘත බීජක ශාක විවෘත බීජක කියලා ඔබ අහලා තියෙනවනේ මේ කතාව. ඉතින් ඒක මේක පැහැදිලි කරන්න පහසුයි ගත්තේ දරුවනේ. ආවෘත කියන්නේ ආවරණය වෙලා තියෙන්නේ. විවෘත කියන්නේ ඕපන්. විවෘතව තියෙන්නේ. එහෙනම් අපිට ගෘහය තුළ උෂ්ණත්වය අඩු වුණාම උෂ්ණත්වය වැඩි කරගන්න. නැත්නම් ප්‍රශස්ත උෂ්ණත්ව මට්ටමකට ළඟා කර ගැනීම සඳහා දරුවනේ අපිට කරන්න පුළුවන් ක්‍රම ශිල්පයක් තමයි ආවෘත ගෘහ යොදා ගැනීම. ආවරණය කරන ලද ගෘහ යොදා ගන්න පුළුවන් උෂ්ණත්වය වැඩි කරන්න. ගෘහ සම්පූර්ණයෙන්ම ආවරණය කරලා තියෙනවා. එතකොට ඇතුළත උෂ්ණත්වය රැඳිලා තියෙනවනේ පුතේ. ඇතුළත උෂ්ණත්වය රැඳෙනවනේ. හරි? අර ස්ටයිරෝෆෝම් පෙට්ටියකට දාන්නේ. නැත්නම් අපි කියන්නේ රිජි ෆෝම් පෙට්ටියකට දාලා තියාගන්නවා. දැන් අපි සාමාන්‍ය ඔය කඩවල සයුවර කඩ කියලා කියන්නේ අපි කොත්තු රොටි පරාට එහෙම හදන කඩ තියෙනවා. තෝසි. ඉතින් මේ කඩවල ඔබ දන්නවා පරාට පාන් පිටි තෙල් දාලා ලුණු දාලා අනලා සකස් කරලා තියෙනවා ගුලි වගේ හදලා තියෙනවා. ඔක දිගේ ඇරලා මෙහෙම රොටිය වගේ යන්නේ මේ පැත්තට ගහලා හරි ගස්සලා ඔකෙන් පරාට හදනවා. බිත්තර රොටිය හදනවා. ඒ රොටිය දිගට තැටිය දාලා ගෑස් තැටිය තියෙන්නේ. ඒ ගෑස් වලට අමතරව දරවලුනුත් අර තහඩුවක් මත දැන් ගම් වල එහෙමනම් තහඩුවකට මේ අපි දන්නවා තහඩුවක් නෙවෙයි දුවේ පුතේ බැරල් එකක් කපලා ඒ බැරල් එකට දර දාලා ගින්දර අරගෙන බැරල් එක උඩින් අපි දන්නවා තැටියක් තියලා තියෙනවා. තැටියක් තියලා තැටිය උඩ තමයි රොටි පුච්චන්නේ හදන්නේ ඒවා කරන්නේ. ඒ වගේ සාමාන්‍ය මේ තැටි තියෙනවා මේ කඩවල දැන් හෝටල් වල මේවා ඊටාම හොඳ පිරිසුදු තත්ත්වයේ වෙනේවත් තියෙනවා. ඉතින් ඇත්තටම පිරිසුදු බව දුර්වලම තැනුත් තියෙනවා. ඉතින් ඒ මොන කතාව වුණත් අපිට සරලවම කතාව කියන්න ඕනේ. මේ රොටි කොත්තු කියන ඕගොල්ලෝ දන්නවා. එතකොට මේ පරාට කියනවා. දැන් මේවා හදලා දැන් පාරිභෝගිකයෝ කැමතිනේ මේවා රස්නින්ම කන්න. නිමිච්ච රොටි, නිමිච්ච පරාට, නිමිච්ච බිත්තර රොටි. නිකන් අපි ඈලි මායලා කැමති නෑ. කොයි වෙලේද දැම්මේ කියලා අහනවා කඩේට කන්න ගිහුවාම. මේ උදේ දැම්මේ 3ට විතර දැම්මේ නේ හැන්දෑවේ 6ට 7ට ගියත් කියනවා 3ට විතර දැම්මේ දෙකෙන් පස්සේ දැම්මේ කවදාවත් කියන්නේ කඩවල කට්ටිය මේ උදේ පාන්දර හදපුවා උදේ දැම්මේ සමහර නම් එහෙම කියන හොඳ අයත් ඉන්නවා. ඉතින් බොහෝ විට කියන්නේ මේ දෙකෙන් පස්සේ දැම්මේ 3න් පස්සේ දැම්මේ රස්නේ නෑ සමහර අය රත් කරලා දෙනවා නම් ගලේ දාලා රත් කරලා දෙන්නම් ඒ ගලේ කියන්නේ අර රත් කරන තැටිය දාලා රත් කරලා දෙන්නම් කියලා. හැබැයි සමහර කට්ටිය මොකද කරන්නේ මේවා පරාට බිත්තර රොටි ඒ වගේ දේවල් දාලා අර මේ පෙට්ටියක් ඇතුළට ස්ටයිරෝෆෝම් බොක්ස් එකක් ඇතුළට නැත්නම් රිජිෆෝම් පෙට්ටියක් ඇතුළට දාලා ඒ පියන හොඳට වහලා තියෙනවා. ඒතකොට අර විවෘත කරලා පාරිභෝගිකයෙක් ඇවිල්ලා දෙන්න යනකොට අර උණුසුම ඒ විදිහටම සෑහෙන වෙලාවක් තියාගන්න පුළුවන්. දැන් මාළු එහෙම බලන්නකෝ. අයිස් යදුව මාළු අයිස් දාලා රිජිෆෝම් පෙට්ටියක් ඇතුළේ දාගෙන එතකොට ඒ තුල මේ ඒ තත්ත්වයේ ඒ උෂ්ණත්ව තත්ත්වයේ පවත්වා ගන්න පුළුවන්නේ. ඒකනේ අයිස් එක දාපුවාම දැන් සෙමින්නේ දිය වෙන්නේ නිකන් අයිස් ටිකක් අයිස් කැට් ටිකක් තියලා තිබ්බා ඉක්මනට දිය වෙනවනේ. රිජිෆෝම් පෙට්ටියක් ඇතුළේ නැත්නම් ස්ටයිරෝෆෝම් බොක්ස් එකක් ඇතුළේ දාලා තිබ්බාම රිජිෆෝම් පෙට්ටියක් ඇතුළේ දාලා තිබ්බාම මේක හිමින් දිය වෙන්නේ. ඒතකොට ඒ ඇතුළේ තියෙන මාළු ප්‍රශස්ත උෂ්ණත්වයක් පවත්වා ගන්න පුළුවන්. ඒ සීතල අවශ්‍ය අඩු උෂ්ණත්වය පවත්වා ගන්න පුළුවන්. ඒ වගේම අර පෙට්ටියත් ආවරණය කරලා තියෙන පෙට්ටිය හොඳට වහලා තියෙන්නේ. පෙට්ටිය ඇතුළෙන් තාපය අපි දන්නවා තාපය ඉවත් වෙන්න තියෙන අවස්ථාව අඩුයි. තාප පරිවාරක ද්‍රව්‍ය ඒවා. ඒක නිසා තාපය ඒක තුල රැඳිලා තියෙනවා. තාපය ඉවතට යන්නේ නැහැ. ඊළඟ එකට අපි ඒකට ඔන්න දැම්මොත් යකඩ පෙට්ටියක් හරි මොනවා හරි එහෙම දෙයක් දැම්මොත් ඕන් ඒකෙන් තාපය ඉවත් වෙලා යනවා ඩක් ගාලා. ඉතින් තාප පරිවාරක ද්‍රව්‍ය. ස්ටයිරෝෆෝම්. එතකොට ඉතින් එවැනි පෙට්ටියක දාලා වහලා තියෙන අර රස්නෙන් හදපු රොටි පරාට බිත්තර රොටි වගේ දේවල් ඒ රස්නේ උණුසුම තියාගන්න. එහෙනම් අපිට උණුසුම අඩු නැත්නම් උෂ්ණත්වයේ අඩු ආරක්ෂිත ගෘහයක් ඇතුලේ මේ ප්‍රශස්ත තත්ත්ව පවත්වා ගන්න නම් අපිට පුළුවන් ආවරිත ගෘහ හදන්න සම්පූර්ණ ගෘහ ආවරණය කරලා තියෙන. ඒතකොට ඒ තුල තාපය ඇතුළත අවශ්‍ය ප්‍රශස්ත ප්‍රමාණයට රඳවලා තියාගන්න පුළුවන්. එහෙනම් උෂ්ණත්වයේ අඩු විට යාමනය කිරීම සඳහා යොදාගත හැකි තාක්ෂණික ශිල්ප ක්‍රමයක් තමයි ආවෘත ගෘහ යොදා ගැනීම. වැසුණු ගෘහ ආවරණය කරන ලද ගෘහ යොදා ගන්න පුළුවන්. වසුන් යොදා ගන්න පුළුවන් දරුවනේ. වැස්මුවල් යොදා ගන්න පුළුවන්. වසුන් යොදා ගන්නවා කියන්නේ අපි
දැන් සමහරලාට ඔය වසුන් යදපුවාම බලනකො සමහරට වසුන් යදපුවාම අපි දන්න වල් පැලෑටි එහෙම මිය යනවනේ. ඇයි අර උෂ්ණත්වය වැඩි නිසා. සමහර භෝග වලට අවශ්‍ය වසුන් යදන්න ඕනේ. අපි වසුන් යදන්නේ මේ උෂ්ණත්වයෙන් ආරක්ෂා කරගන්නනේ. අධික සූර්යාලෝකයෙන් ආරක්ෂා කරගෙන අපි වසුන් යදනවා. අපි දැන් වසුන් යදන අවස්ථා තියෙනවනේ දරුවනේ භෝග වලට. ඉතින් අපිට අර අවශ්‍ය ප්‍රශස්තත්වයේ පවත්ව ගන්නත් වසුන් යදන්න පුළුවන්. එතකොට අපිට අර මොකද පතිත වෙන ප්‍රමාණය අඩු වෙනවනේ. එතකොට සූර්යාලෝකයේ ඒතොලට පතිත වෙලා අර භෝග වලට ඒවට වෙන බලපෑම මේ අවම කරනවා. දැන් මේකෙදි වැඩි වෙලා මේ අපිට විශේෂයෙන්ම අඩු වෙලා තියෙන අවස්ථාවක අපිට ප්‍රශස්ත තත්ත්වයේ ඒ තුල පවත්ව ගන්න ඕනේ. එහෙනම් ඒ නිසා වසුනක් යොදන්න පුළුවන්. උෂ්ණත්වය අඩු විට යාමනය කරනවා කියන්නේ වැඩි කරගන්න ඕනේ. එහෙනම් වසුනක් යොදපුවාම ඇතුළත උෂ්ණත්වය ඒ ආකාරයට පවත්වා ගන්න පුළුවන්. ඒ වගේම අභ්‍යන්තර බිත්ති තද පහ වර්ණ ගැන්වීම. අභ්‍යන්තර බිත්ති තද පාටින් වර්ණ ගන්නවා. අපි කියන කෘෂ්ණ වස්තු කියලා. එතකොට තාපය අවශෝෂණය කරගන්න ඕනේ ඒවා. එතකොට ඒ තාපය රැඳිලා පවතිනවා. කෘෂ්ණ වස්තු කියලා කියන්නේ අපි කළු පාට වාහන කළු පාට දේවල් වලට අපි කෘෂ්ණ වස්තු කියලා කියන්නේ. ඒතර ඒවා මොකද? ඒවා තාපය අවශෝෂණය කරගන්නවා. ඒ තාපය අවශෝෂණය රඳවගෙන තියාගන්නවා. එතකොට එහෙනම් අභ්‍යන්තර බිත්ති තද පාට වර්ණ ගැන්වීම මගින් මොකද වෙන්නේ? අවශ්‍ය උෂ්ණත්වය ගෘහය තුල රඳවලා තියාගන්නවා. එහෙම කරපුවාම අපිට ප්‍රශස්ත උෂ්ණ තත්ත්වය පවත්වා ගන්න පුළුවන්. තාපන දඟර හීටර්ස් භාවිතා කරන්න පුළුවන්. හීටර්ස් මගින් අවශ්‍ය උණුසුම ලබා දෙනවා ගෘහය තුලට තාපන දඟර භාවිතා කරන්න පුළුවන්. එකත් අපිට ශිල්ප ක්‍රමයක්. උණු ජලය හා ජල වාෂ්ප නල තුලින් යවන්න පුළුවන්. එතකොටත් ප්‍රශස්ත උෂ්ණ තත්ත්ව පවත්වා ගන්න පුළුවන්. ගෘහය තුල නල තුලින් අපිට උණු ජලය වගේම ජල වාෂ්ප අවශ්‍ය ප්‍රමාණයට යවලා ඒ ගෘහය තුල පවත්වා ගත යුතු ප්‍රශස්ත උෂ්ණත්ව තත්ත්වයේ පවත්වා ගැනීමට කටයුතු කරන්න පුළුවන්. එහෙනම් උෂ්ණත්වය අඩු වුණාම නැවත යාමනය කරගන්න භාවිතා කරන ශිල්ප ක්‍රම ටිකයි දරුවනේ මේ කතා කරේ. ආවෘත ගෘහ හදන්න පුළුවන්. ඒ වගේම වසුන් යොදන්න පුළුවන් දරුවනේ. ගෘහය තුල අපිට ගෘහය තුලට වසුන් යොදන්න පුළුවන්. ඒ වගේම අපිට උණු ජලය සහ හුමාලය යවන්න පුළුවන් නේද දරුවනේ. මේ උණු ජලය හා වාෂ්ප නල තුලින් යවන්න පුළුවන්. හුමාලය කියන්නේ වාෂ්ප නල තුලින් යවන්න පුළුවන්. හීටර්ස් භාවිතා කරන්න පුළුවන් දරුවනේ. තාපන දඟර භාවිතා කරන්න පුළුවන් අපිට. ඒ වගේම අභ්‍යන්තර බිත්ති තද පැහැ වර්ණයෙන් යුක්තව යොදන්න පුළුවන් සකස් කිරීමට හැකියාව තියෙනවා. හොඳයි. අපි ඉදිරියට යමු. හරි. ආරක්ෂිත ගෘහය තුල අපි යන්නේ තෙතමනේ නැත්නම් ආර්ද්‍රතාවයේ පාලනය කළ හැකි තාක්ෂණික ශිල්ප ගැන කතා කරලා. හියුමිඩිටි එක. මොකද දරුවනේ ආර්ද්‍රතාවය කියලා අපි සරලවම හඳුන්වන්නේ. වායුවේ අඩංගු ජල වාෂ්ප සංයුතිය. අපි කියන්නේ ආර්ද්‍රතාවය කියලා. අපි කියනවා වායුවේ අඩංගු ජල වාෂ්ප සංයුතිය. වායුවේ අන්තර්ගත ජල වාෂ්ප සංයුතියට තමයි පුතේ අපි කියන්නේ ආර්ද්‍රතාවය කියලා. එතකොට සාපේක්ෂ ආර්ද්‍රතාවය කියන්නේ ওই දෙක ගැන දරුවන්ට ගැටලු තියෙනවා. දන්නෝ මේ ඉගෙනගෙන තියෙන නමුත් මතක නෑ ළමයිට කියපු ගමන් එකපාරට මතක හිටින්නේ හරියට අවබෝධයෙන් පාඩම් කරගෙන නැහැ. සාපේක්ෂ ආර්ද්‍රතාවය නේද? සාපේක්ෂ ආර්ද්‍රතාවය. එතකොට මේ සාපේක්ෂ ආර්ද්‍රතාවය කියන්නේ මොකක්ද දරුවනි? යම් උෂ්ණත්වයකදී හා පීඩනයකදී යම් වායු පරිමාවක අඩංගු ජල වාෂ්ප ප්‍රමාණය එම අවස්ථාවේ පැවතිය හැකි, ඒ කියන්නේ එම අවස්ථාවේ, ඒ කියන්නේ එම වායු පීඩනයම එම අවස්ථාවේ පැවතිය හැකි උපරිම ජල වාෂ්ප ප්‍රමාණයේ අනුපාතී ප්‍රතිශතයටයි දරුවනේ සාපේක්ෂ ආර්ද්‍රතාවය කියන්නේ. අපි කියනවා රිලේටිව් හියුමිඩිටි එක සාපේක්ෂ ආර්ද්‍රතාවය. ප්‍රතිශතයක් විදිහටයි අපි ප්‍රකාශ කරන්නේ. ඒ කියන්නේ මොකක්ද ඒක කිව්වට හරියට දරුවන්ට වැටහුන්නේ නැහැ. එහෙනම් ඔන්න අපි වැටහෙන්න නැවත බලමු. තව සැරයක් වැටහෙන්න කියලා දෙමු. අපි කියමු යම් කිසි උෂ්ණත්වයකදී හා පීඩනයකදී අපි හිතමු යම් උෂ්ණත්වය සෙල්සියස් අංශක 25ක උෂ්ණත්වයක් කියලා. යම් වායු පරිමාවක් අපි කියමු යම් වායු පරිමාව ඝන සෙන්ටිමීටර එකක වායු පරිමාවක් කියලා කියමු. යම් උෂ්ණත්වයකදී හා පීඩනයකදී
නැත්නම් යම් උෂ්ණත්වයකදී හා යම් උෂ්ණත්වයකදී යම් වායු පරිමාවක් තුල ඝන සෙන්ටිමීටර එකක වායු පරිමාවක් කියමු යම් වායු පරිමාවක් තුල යම් කිසි ජල වාෂ්ප ප්‍රමාණයක් අඩංගු වෙනවනේ පුතේ. ඒක අපි දන්නවා. යම් උෂ්ණත්වයකදී යම් වායු පරිමාවක් තුල යම් ජල වාෂ්ප ප්‍රමාණයක් අඩංගු වෙනවා. එහෙනම් අන්න ඒ ප්‍රමාණය. එම අවස්ථාවේ පැවතිය හැකි උපරිම ජල වාෂ්ප ප්‍රමාණය අන්න බලන්න. ඒ අවස්ථාවේ තියෙන්න පුළුවන් උපරිම ජල වාෂ්ප ප්‍රමාණයක් තියෙනවනේ පුතේ. ඒ කියන්නේ ඒක සම්තෘප්ත කරන්න අවශ්‍ය ජල ප්‍රමාණය. එම අවස්ථාවේ එම වායු පරිමාව සම්තෘප්ත කිරීමට අවශ්‍ය ජල වාෂ්ප ප්‍රමාණයක් තියෙනවා. අන්නේ ප්‍රමාණයේ අනුපාතේ ප්‍රතිශතය තමයි දරුවනේ සාපේක්ෂ ආර්ද්‍රතාවය කියන්නේ. එතකොට අපෙන් සමීකරණයක් ලියන්න කිව්වොත් සාපේක්ෂ ආර්ද්‍රතාවයට සාපේක්ෂ ආර්ද්‍රතාවය සමානයි සාපේක්ෂ ආර්ද්‍රතාවය සමානයි ඉරෙන් උඩ මොකක්ද දරුවනේ? ඒකත් අපි ලියමු. ඒක දරුවන්ට විශේෂයෙන්ම දැනගන්න ඕන හින්දා ඒකත් අපි උඩින් ලියමු. අපි ලියමු සාපේක්ෂ ආර්ද්‍රතාවයට සමීකරණයක් ගොඩනගමු දරුවනේ. सापेक्ष आर्द्रतावे समानයි यम उष्णत्वयकදී यम वायु परिमावक අඩංගු ජල වාෂ්ප ප්‍රමාණයේ බෙදීම සමාන කිරීම අපිට මෙහෙන් දාගමු. सापेक्ष आर्द्रतावे समानයි යම් උෂ්ණත්වයකදී යම් වායු පරිමාවක අඩංගු ජල වාෂ්ප ප්‍රමාණයේ බෙදීම. එම උෂ්ණත්වයේදී එම වායු පරිමාණ නැත්නම් අපි කියමු අඩංගු ජල වාෂ්ප ප්‍රමාණයේ බෙදීම. රයිට්? අපි දාමු සාපේක්ෂ ආර්ද්‍රතාවයේ සමානයි යම් උෂ්ණත්වයකදී යම් වායු පරිමාවක අඩංගු ජල වාෂ්ප ප්‍රමාණයේ බෙදීම. එම වායු පරිමාව සම්තෘප්ත කිරීමට අවශ්‍ය ජල වාෂ්ප ප්‍රමාණය වාරයක් 100. ඔන්න සාපේක්ෂ ආර්ද්‍රතාවය සඳහා සමීකරණයක් ගොඩනැගුවා. එහෙනම් මොකද්ද කියන්නේ? එම වායු මෙන්න මේක මොකද්ද බලන්නකෝ. එම වායු පරිමාව සම්තෘප්ත කිරීමට අවශ්‍ය ජල වාෂ්ප ප්‍රමාණය කියන්නේ මොකද්ද? මේ කලින් උඩ සඳහන් කරලා තියෙනවානේ යම් කිසි උෂ්ණත්වයකදී යම් වායු පරිමාවක අඩංගු වෙලා තියෙන ජල වාෂ්ප ප්‍රමාණය කියලා. යටින් කියන්නේ මොකද්ද? ඒ උඩ කියන යම් උෂ්ණත්වයකදී යම් වායු පරිමාවක කියන එකමයි. ඒ කියන්නේ එම වායු පරිමාව සම්තෘප්ත කිරීමට ඒ කියන්නේ ඒ වායු පරිමාව සම්තෘප්ත කිරීමට අවශ්‍ය ජල වාෂ්ප ප්‍රමාණය කියන්නේ දරුවනේ ඒ වායු පරිමාව තුල අඩංගු වෙන්න පුළුවන් උපරිම ජල වාෂ්ප ප්‍රමාණයනේ දරුවනේ. උඩින් කියපු වායු පරිමාව තුල තියෙන්න පුළුවන් උපරිම ජල වාෂ්ප ප්‍රමාණයනේ. ඒ වායු ප්‍රමාණය සම්තෘප්ත කරනවා කියන්නේ ඒ වායු ප්‍රමාණය තුල තියෙන්න පුළුවන් උපරිම ජල වාෂ්ප ප්‍රමාණයනේ. අන්න ඒකේ අනුපාතේ ප්‍රතිශතයයි පුතේ සාපේක්ෂ ආර්ද්‍රතාවය කියන්නේ. මං හිතන්නේ දරුවන්ට පැහැදිලි. රයිට්. ඒ සාපේක්ෂ ආර්ද්‍රතාවය පැහැදිලි කරලා දුන්නේ දරුවනේ. ආර්ද්‍රතාවය කිව්වේ වායුවේ අඩංගු ජල වාෂ්ප සංයුතිය. අපි යමු උඩට. හරි. එහෙනම් අපිට අවශ්‍ය වෙන්නේ ආරක්ෂිත ගෘහය තුල තෙතමනය නැත්නම් ආර්ද්‍රතාවය පාලනය කරන්න පුළුවන් තාක්ෂණික ශිල්ප ක්‍රමයි දරුවනේ අපි දැන් කතා කරන්න යන්නේ. එකක් ආර්ද්‍රතාවයේ වැඩි වෙනකොට පුතේ අපිට මේ ආර්ද්‍රතාවය යාමනය කිරීම සඳහා ඒකත් යාමනයයි කරන්න ඕනි පුතේ වැඩි වෙනකොට
ප්‍රශස්ත අඩු කරලා ප්‍රශස්ත මට්ටමට ගන්න. ඕනවට වඩා ඕනම දෙයක් ඕනෙමනය කියන්නේ ඒකනේ පුතේ. යාමනයක් කරනවා කියන්නේ අපි බලන්නකෝ උපරිම ප්‍රමාණයකට වැඩි වෙලා තියෙනකොට අඩු කරන්න එපා ඉස්සෙල්ලා අඩු කරලා ප්‍රශස්ත අගයට ගන්න ඕනේ. හරි. එතකොට අපි තියෙන්න ඕන ප්‍රශස්ත ප්‍රමාණයට වඩා ගොඩාක්ම අඩු වුණාට පස්සේ අගේ ගොඩාක්ම පල්ලෙහාට ගියාට පස්සේ අපි මොකද කරන්නේ? වැඩි කරලා ලෙවල් එකට ගන්න ඕනේ. ඒකටයි කියන්නේ ධන ප්‍රතිපෝෂී යාන්ත්‍රණය සහ ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණය කියලා. ප්‍රශස්ත ප්‍රමාණයට වඩා වැඩි වුණාම අඩු කරන්න ඕන හින්දා ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙන්නේ. ප්‍රශස්ත ප්‍රමාණයට වඩා අඩු වුණාම નિયમિત ප්‍රමාණයට ගන්න අවශ්‍ය වෙනකොට වැඩි කරන්න එපයි. එතකොට ධන ප්‍රතිපෝෂී යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙන්නේ. positive feedback negative feedback. නම් අපි ඒක යාමනය කරනවා කියන කතාව සුවිශේෂී කතාවක් පුතේ. හරි. යාමනයකදී වෙන්නේ ප්‍රශස්ත මට්ටමක් කරාගෙන එනවා. එහෙනම් අපිට මේ බලන්න දුර්වල ජල වහන තත්ත්ව පාලනය කිරීම කරන්න පුළුවන් ගෘහය තුල. මොකද්ද පුතේ ජල වහනය කියන්නේ? මේ ජලය ක්‍රමානුකූලව බැහැලා යනවා. යම් මාධ්‍යයකින් යම් ස්ථානයකින් ජලය ක්‍රමානුකූලව ඉවත් වෙලා යනවා නම් අපි ඒකට කියන්නේ ජල වහනය හොඳින් සිද්ධ වෙනවා කියලා. යම් කිසි ස්ථානයක දුර්වල ජල වහනයක් සිදු වෙනවා කියන්නේ පුතේ ඒ ස්ථානයෙන් ජලය ක්‍රමානුකූලව බැහැලා යන්නේ නැහැ. ජලය රැඳිලා තියෙනවා. ජලය එකතු වෙනවා. ජලය එක්රැස් වෙලා තියෙනවා පුතේ. ක්‍රමානුකූලව ජලය බැහැලා යන්නේ නැහැ. ක්‍රමානුකූලව ජලය බැහැලා යනවා නම් අපි ඒකට කියන්නේ ජල වහනයේ සතුටුදායකයි කියලා. ක්‍රමානුකූලව ජලය ඉවත් වෙලා යනවා. භූමියේ ජලය රැඳෙන්නේ නැහැ. බඳුන් තුල ජලය රැඳිලා තියෙන්නේ නැහැ. එහෙනම් දුර්වල ජල වහනය මොකද පුතේ අපිට නිවැරදි කරන්න පුළුවන් නම් අන්න ප්‍රශස්ත ආර්ද්‍රතා තත්ත්වයක් පවත්වා ගන්න පුළුවන්. ඒ තුල ජලය රැඳිලා තියෙනවා කියන්නේ දුර්වල ජල වහනයක් කියන්නේ වායුවේ අඩංගු ජල වාෂ්ප සංයුතිය වැඩි වෙනවා. සාපේක්ෂ ආර්ද්‍රතාවය වැඩි වෙනවා. එහෙනම් මතක තියාගන්න දුර්වල ජල වහන තත්ත්ව පාලනය කරලා ප්‍රශස්තව නැත්නම් ජල වහනයේ සතුටුදායක තත්ත්වයකට පත් කරගත්තොත් අපිට ආර්ද්‍රතාවයේ වැඩි වෙන එක හියුමිඩිටි එක ගෘහය තුල වැඩි වෙන එක පාලනය කරලා කන්ට්‍රෝල් කරලා තියාගන්න පුළුවන්. දරුවන්ට පැහැදිලි. ඒ වගේම ලූවර් විවෘත කිරීම අපිට ලූවර් විවෘත කරන්න පුළුවන් දරුවනි. ලූවර් විවෘත කරන්න පුළුවන්, ජනෙල් විවෘත කරන්න පුළුවන්, විදුලි පංකා ක්‍රියාත්මක කරන්න පුළුවන්. විදුලි පංකා ක්‍රියාත්මක කරනකොට දරුවනේ ආර්ද්‍රතාවය පාලනය වෙනවා. රයිට්. ආර්ද්‍රතාවය පාලනය වෙන ජලය අපි දන්නවා වාෂ්ප විදියට ඉවත් වෙලා යනවා. එතකොට ආර්ද්‍රතාවය වැඩි වෙන්නේ නැහැ එතකොට. හරි. රසායනික අවශෝෂක භාවිතා කරලා chemical absorb අපි කියනවා absorbent chemical absorbent භාවිතා කරලා දරුවනේ විශේෂයෙන්ම සිලිකා ජෙල් වගේ බලන්න කවුද මේ chemical absorbent කියන කෙනා නේ එහෙනම් රසායනික අවශෝෂක භාවිතා කරලා ජල වාෂ්ප අපිට අවශෝෂණය කරගන්න පුළුවන්. එතකොටත් ගෘහය තුල සාපේක්ෂ ආර්ද්‍රතාවය අඩු කරලා ප්‍රශස්ත මට්ටමකට ළඟා කරගන්න පුළුවන්. එහෙම කෙනෙක් තමයි දරුවනේ කවුද? අපිට කියන්න පුළුවන් සිලිකා ජෙල්. සිලිකා ජෙල් භාවිතා කරලා අපිට මේ වැඩේ කරගන්න පුළුවන්. හරි දරුවනේ. අපි ඉදිරියට යමු. මෙන්න ආර්ද්‍රතාවය අඩු වුණාම වායුවේ අඩංගු පැවතිය යුතු ප්‍රශස්ත ජල වාෂ්ප මට්ටමට වඩා හියුමිඩිටි එක අඩු වුණාම පුතේ ඒකනේ පුතේ කියන්නේ පැවතිය යුතු ප්‍රශස්ත මට්ටමට ළඟා කරගන්න ඕනේ කියලා. ආර්ද්‍රතාවය අඩු වුණොත් ආරක්ෂිත ගෘහය තුල මොනවද ආර්ද්‍රතාවයේ નિયમિત මට්ටමට ලෙවල් එකට ගේන්න කරගන්න පුතේ බලමු පුතේ ආර්ද්‍රතාවය අඩු වුණාම හියුමිඩිටි එක අඩු වුණාම මොකද කරන්න කියලා. ස්ප්‍රින්ක්ලර් හෝ ෆෝගස් භාවිතා කරන්න පුළුවන් පුතේ. අපිට මිහිදුම් ආකාරයට හරි ජල සම්පාදනය හරි එහෙම නැත්නම් ස්ප්‍රින්ක්ලර් අපිට විසුරුම් පද්ධති ක්‍රියාත්මක කරන්න පුළුවන් පුතේ. ක්‍රියාත්මක කළා අපිට මේ පවත්වා ගත යුතු ප්‍රශස්ත ආර්ද්‍රතා තත්ත්වයට අපිට ගෘහය රැගෙන ඉන්න පුළුවන්. ෆෝගස් මිහිදුම් ආකාරයට විසුරුවා හැරීම හෝ නැත්නම් අපිට ස්ප්‍රින්ක්ලර් විදිහට විසුරුම් ආකාරයට විහිදුවා හැරීම මගින් ගෘහය තුල අවශ්‍ය ප්‍රශස්ත වායුවේ අඩංගු ගෘහය තුල වායුව තුල අන්තර්ගත වාතය තුල අන්තර්ගත ජල වාෂ්ප සංයුතිය ප්‍රශස්ත මට්ටමට ගේන්න පුළුවන් පුතේ. වැඩි කරගන්න පුළුවන්. ප්‍රශස්ත මට්ටමට ගෙනලා තියාගන්න. ඒ වගේම ගෘහයේ පැතිබිත්ති වල දරුවනේ
ගෘහයේ පැතිබිත්තු වල අපිට ජලයෙන් පෙඟ වූ අවශෝෂක පැදුරු එල්ලලා තියන්න පුළුවන්. ජලය පෙඟ වූ අවශෝෂක පැදුරු එල්ලලා තියන්න පුළුවන්. දැන් ගෘහයේ පැතිබිත්ති වල දරුවනේ අපිට ජලය පෙඟ වූ අවශෝෂක පැදුරු එල්ලලා තියන්න පුළුවන්. ඒකිනුත් අපිට හියුමිඩිටි එක වැඩි කරගන්න පුළුවන්. වැඩි කරගෙන નિયમિત යථා තත්ත්වයට අරගෙන ඉන්න පුළුවන්. සහ උදාහරණයක් විදිහට තෙත් කළ ගෝනි අපිට ඒ වගේම ස්පොන්ජ් ෂීට් වගේ දේවල් දරුවනේ ගෝනි තෙත් කරපු ගෝනි අපිට රඳවන්න පුළුවන් එල්ලලා තියන්න පුළුවන් දරුවනේ. ඒ වගේම අපිට ස්පොන්ජ් ෂීට්ස් ඒ විදිහට තෙත් කරලා සකස් කරලා ගෘහය තුල තියන්න පුළුවන් දරුවනේ. එමගින් අපිට ගෘහය තුල ආර්ද්‍රතාවය යම් ප්‍රශස්ත මට්ටමකට අවශ්‍ය තත්වයට පත් කර ගැනීමට හැකියාව තියෙනවා. පහත සඳහන් පාරිසරික නැත්නම් පරිසර සාධක යාමනය කිරීමට යොදාගත හැකි උපකරණ මොනවද කියලා බලමු පුතේ. ආලෝකයේ උෂ්ණත්වයේ තෙතමනය. මෙන්න මේ පරිසර සාධක මෙන්න මේ පරිසර සාධක යාමනය කරන්න අපිට ආරක්ෂිත ගෘහයක් ඇතුලේ යොදා ගන්න පුළුවන් උපකරණ මොනවද කියලා බලමු. එහෙනම් දැන් දොළ පුතාලා ඉතාම හොඳින් දන්නවා මොකද්ද යාමනය කරන්න කියලා. හොඳටම දන්නවා ප්‍රශස්ත මට්ටමක මෙන්න මේ පරිසර සාධක පවත්ත ගත්තොත් තමයි අපිට ආරක්ෂිත ගෘහයක් තුළ ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව ඉහළ අස්වැන්නක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. බලමු එහෙනම් අපි ඒකට යමු. මෙන්න දරුවනේ වගුවේ එක පැත්තක පරිසර සාධක ටික ඒ වගේම අනිත් පස ඒ අදාළ පරිසර සාධක මැනීමට භාවිතා කරන උපකරණ ටික සඳහන් කරලා තියෙනවා දරුවනේ. අදාළ පරිසර සාධක මැනීමට භාවිතා කරන උපකරණ ටික සඳහන් කරලා තියෙනවා. අපි දන්නවා අපි ආරක්ෂිත ගෘහයක් තුළ හෝ වේවා වෙනියම් ස්ථානික උෂ්ණත්වය මනින්න අවශ්‍ය වෙනකොට ඔබ දන්නවා අපි උෂ්ණත්වමාන භාවිතා කරනවා දරුවනේ. නේද? උපරිම උෂ්ණත්වමාන අවම උෂ්ණත්වමාන භාවිතා කරනවා. ඒ වගේම අපි පාම්ස් උෂ්ණත්වමාන භාවිතා කරනවා මේ පසේ උෂ්ණත්වය මැනීම සඳහා. නේද දරුවනේ? එතකොට අපි දැන් ආලෝක තීව්‍රතාවය වගේ දේවල් මනින්න මොනවද දරුවනේ භාවිතා කරන්නේ? දැන් සාමාන්‍ය කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථාන නම් අපි ආලෝක තීව්‍රතා ශූර දීප්තමානී වගේ උපකරණ අපි භාවිතා කරනවා දරුවනේ. තෙතමන ප්‍රමාණය මැනගන්න කොහොමද අපි භාවිතා කරන්නේ දරුවනේ? මොයිස්චර් කන්ටෙන්ට් එක මැනගන්න ඔව් තෙතමන ප්‍රමාණය අපි දැන් අර ආහාර පාඩමේදී එහෙම මතකද ඔබට කිව්වා ජල සක්‍රියතාවයේ මැනගන්න ජල සක්‍රියතා මානෙ එහෙම භාවිතා කරනවා කියලා. රයිට් එහෙනම් අපි දැන් බලන්න යන්නේ මොනවද මේ බලමු එහෙනම් ආරක්ෂිත ගෘහයක් තුල මෙන්න මේ කියපු ආලෝකයේ උෂ්ණත්වය සහ තෙතමනය මැන ගැනීම සඳහා භාවිතා කරන උපකරණ මොනවද කියලා බලමු දරුවනේ. ආලෝකය ආලෝක තීව්‍රතාවයේ මනින උපකරණ අපි කියනවා ඉලුමිනෝමීටර්ස් භාවිතා කරනවා දරුවනේ. ආරක්ෂිත ගෘහ තුල ආලෝක තීව්‍රතාව මැනීමට භාවිතා කරන උපකරණ භාවිතා කරනවා. ඒ වගේම උෂ්ණත්වය මැනීම සඳහා අපි කිව්වාගේ උපරිම අවම උෂ්ණත්වමාන මේ දෙකම එක උෂ්ණත්වමානයේ තියෙන අපි කියනවා මැක්සිමම් මිනිමම් තර්මෝමීටර් කියලා පුතේ. උපරිම අවම උෂ්ණත්වමාන භාවිතා කරනවා. සාමාන්‍ය උෂ්ණත්වමාන භාවිතා කරනවා පුතේ. සාමාන්‍ය තර්මෝමීටර්ස් තියෙනවා උෂ්ණත්වමාන. නේද පුතේ? අපි දන්නවා මේ ඩිජිටල් තර්මෝමීටර්ස් තියෙනවා නේද පුතේ? මේ අපිට දැන් මේ අපිට බලා ගන්න පුළුවන් සටහන් වෙන ඩිජිටල් තර්මෝමීටර්ස් තියෙනවා පුතේ. පාම්ස් උෂ්ණත්වමාන තියෙනවා පුතේ. සොයිල් ටෙම්පරේචර් එක මැනගන්න. ඒ වගේම පුතේ තෙතමනය නැත්නම් සඳහා අපිට ආර්ද්‍රතාමාන සහ තෙතමන සංවේදක භාවිතා කරන්න පුළුවන් පුතේ. තෙතමනය සඳහා ආර්ද්‍රතාමානය සහ තෙතමන සංවේදක අපිට භාවිතා කරන්න පුළුවන්. හොඳයි අපි ඉදිරියට යමු. පාම්ශු පරිසර නියාමනය පුතේ බලන්නකො මොකද්ද මේ පාම්ශු පරිසර නියාමනය කියන්නේ? මේ බලන්නකො මේ ආරක්ෂිත ගෘහයක් ඇතුලේ පස නේද පුතේ? දැන් බොහෝ වෙලාවට අපි දන්නවා මේ ආරක්ෂිත ගෘහ තුල සිදු කරන වගාවන් වලදී නිර්පාංශු වගාවන් තමයි කරන්නේ. ඉතින් නිර්පාංශු වගාවන් වලදී අපි දන්නවා මේ ආරක්ෂිත ගෘහ තුල වගා කරනකොට අපි ජීවාණුහාරිත වගා මාධ්‍ය තුල වගා බඳුන් වල සිරස් වගාමලු තිරස් වගාමලු කියලා අපි අහලා තියෙනවා. ඒවා තුළ තමයි මේ භෝග වගා කිරීම බොහෝ විට සිදු වෙන්නේ. නමුත් සමහර අවස්ථාවලදී මේ ආරක්ෂිත ගෘහය තුළ පසම භාවිතා කරනවා පුතේ. ඒතර අපි මේ පසේ තත්ත්වය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ පුතේ. මේ ව්‍යාධිජනක ජීවීන්ගෙන් තොර වෙන්න ඕනේ පුතේ මේ භූමි. අපි දන්නවා ඒවා අවශ්‍ය අවස්ථාවට ජීවාණුහරණය කරලා ගන්න ඕනේ. පාම්ශු වයනේ නේද පුතේ ව්‍යුහේ වගේ තත්ත්ව පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන පුතේ. විශේෂයෙන්ම මොකද අපිට මේ පාම්ශු ජනන රෝග අඩු කරගන්න එකෙන්
හැකියාවක් ලැබෙනවා. එහෙනම් අපි බලමු කොහොමද මේ පාංශු මෙතෙක් අපි කතා කරේ වායෝ පරිසර තත්ත්ව පාලනය සම්බන්ධයෙන් පුතේ. අපි දැන් බලන්න යන්නේ මේ පාංශු පරිසර තත්ත්ව යාමනයේ නියාමනයේ පිළිබඳ මේ උපකරණයක් බවුසරයක් වගේ ගෙනල්ලා මේ බලන්න පුතේ මේ බලන්න මෙතන මේක සකස් කරනවා පස සකස් කරනවා පුතේ. සමහරලාට දැන් මෙතන මේ දැන් පස භාවිතා කරන්නේ නැත්නම් ඒ මත පොලිතීනයක් වගේ සකස් කරලා පුතේ මේ පුතේ අර පාරජම්බූල කියන ප්‍රතිරෝධී පොලිතීනයක් වගේ එලලා ඒ මත බඳුන් තියලා තියෙනවා සකස් කරලා තියෙනවා. ඒ පස සකස් කරලා නැත්නම් සමහරලාට පස මත පාත්ති සකස් කරන අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ මේ මාධ්‍ය ජීවාණු හරණය කරලා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා පුතේ. සමහරට හරියට ජලය බහැලා යනවද ජල වහනය සිදු වෙන ස්ථානයද ඒව හැම දෙයක්ම සලකලා බලන්න ඕනේ පුතේ මේ කරනකොට පාංශු පරිසර තත්ත්ව නේ අපිට ඒතර විශේෂයෙන්ම පසේ කරන පසේ pH ගේ නේද පුතේ මේ දේවල් අපි පරීක්ෂා කරලා බලන ලවණතාවය ඒ වගේම නේ අපි මේ වගේ විද්‍යුත් සන්නායකතාවයන් ඒ වගේ පරීක්ෂා කරලා බලන්න ඕන දේවල් තියෙනවා පාංශු පරිසර සාධක ගැන කතා කරනකොට. හොඳයි. මේ බලන්න සකස් කරන මේ බලන්න මේ පස සකස් කරනවා මේ බලන්න දරුවනේ මේ බලන්න ධූමකරණයක් වගේ සිදු කරනවා නේ පුතේ අපිට මේ ධූමකරණය කරන්න පුළුවන් නේ පස. දැන් පසක් ජීවාණුහරණය කරන්න අපි විවිධ ක්‍රම යොදා ගන්නවානේ පුතේ. දැන් අපි මේ විශේෂයෙන්ම ආලෝකයට සූර්ය තාපයට නිරාවරණය කරලා තියෙනවා. ඒ වගේ මේ විවිධ මාධ්‍ය ජීවාණුහරණය කරන්න විවිධ ක්‍රම භාවිතා කරනවා දුවේ පුතේ. අපි ධූමකරණය භාවිතා කරනවා. රයිට්? රසායනික ද්‍රව්‍ය භාවිතා කරලා ඒ වගේ කටයුතු සිදු කරනවා දරුවනේ අපි. රසායනික ක්‍රම තියෙනවා. රයිට්? මේ බලන්න එවැනි ක්‍රමයක් භාවිතා කරලා මේ භූමියේ පස ගෘහය තුල පස අවශ්‍ය තත්ත්වයට ගේන්න කටයුතු සිදු කරනවා දරුවනේ. සිදු කරන කටයුතු මේත් එහෙමයි දරුවනේ. මේ බලන්න මෙතනත් මේ ගෘහයක් තුල ඇතුළත බලන්න මේ ගෘහය තුල පාංශු පරිසර තත්ත්ව සකස් කිරීමක් සිදු කරන්නේ දරුවනේ. ඒකත් විශේෂයෙන්ම වැදගත් වෙනවා. හරි. එහෙනම් මේ බලන්න. මෙහිදී ගෘහය තුල පිහිටි පසේ වගා කරන්නේ නම් ඒ පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනේ. අන්න අපි කියපු කාරණාව පස ජීවාණුහරණය කිරීම පුතේ අපි දැක්කේ රූපරාමු වලින් පස ජීවාණුහරණය සිදු කරන ආකාරය දරුණි අපි දැක්කේ සුවිශේෂිත අවස්ථාවක්. අපි දන්නවා නිර්පාංශු වගා සඳහා යොදා ගන්නා ඝන මාධ්‍යයත් පුතේ මේ ආකාරයට ජීවාණුහරණය කරන්න ඕනේ පුතේ. රයිට්? මේ සඳහා අපි හිමාලයේ වාෂ්ප යොදා ගන්නවා. ඒ වගේම ධූමකරණ ක්‍රමවේද යොදා ගන්නවා දරුවනේ. රයිට්? මේ මාධ්‍ය ජීවාණුහරණය කරගන්න අවශ්‍යයි අපිට. හරි? ඒ වගේම අපි විශේෂයෙන්ම මේ මාධ්‍ය අපි දන්නවා උදුන් වල දාලා මේ දරුවනේ අපි හිමාලයේ මගින් අර උදුන් වල දාලා ඒවා සමහරලාට ඒවා තම්බා ගැනීම සිදු කරනවා. ඒ ජීවාණුහරණය කරන්න අවශ්‍ය උෂ්ණත්ව තත්ත්ව ලබා දෙන්නේ මේ මොකද්ද පුතේ මේ ජීවාණුහරණය කියන්නේ? මේ මාධ්‍යයේ ඉන්න ශුද්‍ර ජීවීන් මාධ්‍යයේ ජීවීන් විනාශ කිරීම. වගා මාධ්‍යයක නම් ඒ මාධ්‍යයේ ජීවීන් විනාශ කිරීම තමයි අපි ජීවාණුහරණයේදී බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ සඳහා අපි මේ කතා කරපු විවිධ ක්‍රම ජීවාණුහරණ ක්‍රම භාවිතා කරන්න පුළුවන්. හරි. ඒ වගේම අපිට පුළුවන් දරුවනේ මේ වගා මාධ්‍යවල pH අගේ අන්න බලන්න. ඒ වගේම වගා මාධ්‍යවල ආම්ලික බාෂ්පිකතාවයේ පරීක්ෂා කිරීම සඳහා අපිට pH වගේම EC අගේ ඉලෙක්ට්‍රිසිටි කන්ඩක්ටිවිටි අගයන් සැකසීම කරන්න පුළුවන්. විද්‍යුත් සන්නායකතාවයන් සැකසීම කරන්න පුළුවන්. එමගින් අපිට විශේෂයෙන්ම මේ වගේ අයන ප්‍රමාණය පිළිබඳ අයන සාන්ද්‍රණය පිළිබඳ අපිට අදහසක් ලබා ගන්න අවස්ථාව තියෙනවා. එහෙනම් අපිට මේ වගා මාධ්‍යවල pH EC අගයන් සැකසීමේ කටයුතු සිදු කරන්න අවශ්‍ය වෙනවා දරුවනේ. හොඳයි දරුවනේ විශේෂයෙන්ම අපි මේ තුන්වන කොටස උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ 12 වෙනි ශ්‍රේණිය අවසන් ඒකකයේ විදියට 11 වෙනි ඒකකයේ තුන්වන කොටසයි ආදරණීය දුල පුතාලත් එක්ක අපි සාකච්ඡා කරලා අවසන් කරේ. විශේෂයෙන්ම දුවේ පුතේ මෙතනදී අපි පාලනය කරන්න ඕන පරිසර තත්ත්ව සහ ඒ පරිසර තත්ත්ව පාලනය කිරීම සඳහා භාවිතා කරන ක්‍රම ශිල්ප ගැනයි කතා කරේ. එතනදී අපි ප්‍රධාන වශයෙන් දරුවනේ උෂ්ණත්වය, ඒ වගේම ආලෝකය, ඒ වගේම තෙතමන ප්‍රමාණය හා වාතය පාලනය කිරීම මේ ගෘහ තුල කතා කරා පුතේ. ඒ වගේම අවසන් වශයෙන් අපි කතා කරේ මේ උෂ්ණත්වය පාලනය කිරීමට, ඒ වගේම ආලෝකය පාලනය කිරීම සහ තෙතමනය පාලනය කිරීමට භාවිතා කරන උපකරණ ඒ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් කතා කරා දරුවනේ. විශේෂයෙන්ම මේ ආර්ද්‍රතාවය ගැනත් කතා කරා දරුවනේ. ආර්ද්‍රතාව පාලනය ගැන අපි කතා කරා දරුවනේ. කොහොමද මේ ආර්ද්‍රතාවය පාලනය කරන්න වැඩි වෙනකොට අඩු වෙනකොට මේ හැම අවස්ථාවකදීම මේ කතා කරපු ඒ වගේම මේ පාංශු සාධක ගැනත් අවසන් වශයෙන් කතා කරා. පාංශු පරිසර පාලනය ගැන විශේෂයෙන්ම මේ වගා මාධ්‍ය ජීවාණුහරණය කරන්න ඕනේ. පස ජීවාණුහරණය කරන්න අවශ්‍යයි. ඒවා පිළිබඳව අපි කතා කරා දරුවනේ. ඒ වගේම විශේෂයෙන්ම අපි
මේ කතා කරපු ක්‍රමවේද ටික පුතේ මේ ආරක්ෂිත ගෘහ තුල භෝග වගාවේදී අතිශයින් සැලකිලිමත් යුතු පරිසර තත්ත්වයන් සහ ඒවාට අදාළේ සිදු කරන ඒවා පාලනය කිරීම ගැන කතා කරනකොට පුතේ විශේෂයෙන්ම කියන්න ඕනේ ඒවා අපි පාලනය කියන කතාවට වඩා අපි මෙතන යාමනය කිරීම කියන වචනේ දාලා කතා කරේ දරුවනේ. මොකද මේ පාරිසරික තත්ත්ව අපිට පමණට වඩා වැඩිවීම හෝ පමණට වඩා අඩුවීම අහිතකරයි කියන එකද දරුවන්ට ඒ අවබෝධය ලබා දෙන්න අවශ්‍ය වුණා. එහෙනම් මෙන්න මේ පාරිසරික සාධක මේ ආරක්ෂිත ගෘහයක් තුළ සිදු කරන භෝග වගාවකදී ආදරණීය දරුවනේ ප්‍රශස්ත මට්ටමකට පවත්වා ගැනීමයි අපිට වැදගත් වෙන්නේ. අන්නේ ප්‍රශස්ත මට්ටමට ළඟා කර ගැනීම සඳහා මෙන්න මේ තත්ත්ව යාමනය කිරීමක් දරුවනේ කරන්නේ. යාමනයකදී සිදු වෙන්නේ අවශ්‍ය ප්‍රශස්ත මට්ටමට ළඟා කර ගැනීමයි. හොඳයි ආදරණීය දුවේ පුතේ අපි ඊළඟට දොළ පුතාලත් එක්ක මේ ඒකකේ අවසන් කොටසත් එක්ක සම්බන්ධ වෙනවා. තව එක කොටසක් ඉතුරුලා තියෙනවා දරුවනේ. මේ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ 12 වෙනි ශ්‍රේණිය අවසන් ඒකකේ 11 වෙනි ඒකකේ 4 වෙනි කොටසත් එක්ක අපි දොළ පුතාලත් එක්ක ඊළඟ කොටසින් සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. ආයිබෝවන්.